සුබ දවසක් දරුවනේ. එතකොට අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක තාපමිතිය හා අවස්ථා විපර්යාසයේ ගැටලු ආකාරවල අවසාන විවරණය. ගැටලු ආකාර එක මම මේ විදි කිහිපයක් කතා කරලා තිනවා. එතනදී අපි තව එක පිටුවක ගැටලු ආකාරයක් දාගන්න ඉඩ තියලා තිබ්බා. අපි මුලින්ම ඒ කොටස බලමු. හරි. එතකොට පුතේ පිටු අංක 10 හිස් පිටුවක් තියෙනවා තාපු හුමාරු වීම සඳහා ප්‍රකාශන. මේක අපි මේ පිටුව පුරාම එක කතන්දරයක් තමයි ලියන්න තියෙන්නේ. ඒ අර්ථේ පුතාලා ලියාගන්න ගැටලු ආකාරයේ මම හිතන්නේ 4 හරි 5 හරි එක පුතාලා බලලා ලියාගන්න. දාගන්න ආකාරය ඒ නම්බරේ දාලා ඉස්සරහින් ලියාගන්න. අවස්ථා විපර්යාසයට ලක්වන පද්ධතියක අවසාන උෂ්ණත්වයේ සෙවීම. අවසාන උෂ්ණත්වයේ සෙවීම. පුංචි එක්සැම්පල් එකකුත් ලියාගමු. තාප ධාරිතාව කැපිටල් C වන බඳුනක් තුල සෙන්ටිග්‍රේඩ් ඍණ 20 උෂ්ණත්වයේ පවතින අයිස් MI ස්කන්ධයකට MI මෙතින් MI ස්කන්ධයකට සෙන්ටිග්‍රේඩ් C පවතින හුමාලය MS ස්කන්ධයක්. මම මේ වගේ හුමාලයේ පැත්තේ කරන් තිනවා හුමාලය MS ස්කන්ධයක් මිශ්‍ර කළ විට පද්ධතියේ අවසාන උෂ්ණත්වය සොයන්න. පද්ධතියේ අවසාන උෂ්ණත්වය සොයන්න. හරි. මේ තමයි වාගේ අවස්ථා විපර්යාස මොකක් හරි පද්ධතියක අවස්ථා විපර්යාසයක් සිදු වෙන වෙලාවකදී අපිට සෑහෙන කල්පනාවෙන් විසඳන්න වෙන ගැටලු ස්වභාවය. අවසාන උෂ්ණත්වය දන්නේ නැහැ ඒක අහනවා. දැන් කලින් ගැටලු වල අවසාන උෂ්ණත්වය දීලා තිබ්බේ නැති වුණත් ඔබ දන්නවා අපිට ඒක තාර්කිකව අවසාන උෂ්ණත්වය ගන්නට පුළුවන්. එතෙන්දී ප්‍රශ්නය කවදාවත් අවසාන උෂ්ණත්වය නෙමෙයි උනේ. ඔබට මතකයි මම දැන් චුට්ටකට කලින් අපි අර කතා කරා ජල තටාකයක සෙන්ටිග්‍රේඩ් 100 පවතින අපි මේ තටාකයට සෙන්ටිග්‍රේඩ් 250කට කොහෙද රත් කරපු යකඩ බෝල දැම්මහම ප්‍රශ්නේ ඇහුවේ අවසාන උෂ්ණත්වය නෙවෙයි. ප්‍රශ්නේ ඇහුවේ වාෂ්පලා යන ජල වාෂ්ප ස්කන්ධය. එහෙනම් එතනදී මේ වගේ තැනක ඔයා අවසාන උෂ්ණත්වය දන්නවා. දීලා නැහැ. නමුත් ඔබ තර්ක කරලා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ මම මේ වෙන් කරගන්න හැටි පුතාලට කියන්නේ. ඒ කියන්නේ පුතාගේ අහලා තියෙන අවසාන උෂ්ණත්වය නෙවෙයි නම් බොහෝ විට සමීකරණ දෙකකුත් ගොඩනගා ගන්න දත්ත නැත්තම් මත තියාගන්න මේ ගැටලුවේ පුතා අවසාන උෂ්ණත්වය දන්නවා. ඒක එකපාර පේන්නේ නැතුණාට පුතාට තර්ක කරලා කියන්න පුළුවන් මෙතන තමයි මේ පද්ධතිය නවතින්නේ. දැන් ওই තර්කය කරගන්න බැරුව ගියහම තමයි සමහර ළමයි ගැටලු වල දැනගන්නේ. තේරුණාද? හරි. එතකොට දැන් මෙතනදී නම් කෙලින්ම අහන අවසාන උෂ්ණත්වය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පුතා එකපාරටම මේ හිමාලයේ මෙතනට දැම්මහම දරුවනේ අයිස් ටික සම්පූර්ණයෙන් දිය වෙලා මුලින්ම අයිස් ටික රත් වෙන්නේ නෑ. මොකද ඍණ 20 අයිස් ඉන්නේ පටන් ගද්දී. නේ? ඍණ 20 අයිස් ඉන්නේ. එතකොට ඍණ 20 අයිස් කියන ටික බිඳුව දක්වා රත් වෙන්න ඕන. පළවෙනි දේ වෙන්න ඕන අයිස් නේද? එයාගේ තාපෙ ලැබිච්ච ගමන් බිඳුව දක්වා රත් වෙන්න ඕන. ඊට පස්සේ මෙතනක වෙනකන් තියෙන අයිස් නේ? අයිස් විදියට ඉන්නේ. අයිස්. ඊට පස්සේ තමයි බිඳුවේ ජලය හැදෙන්න පටන් ගන්න. බිඳුවේ ජලය බවට පත් වෙනවා. ඊට පස්සේ ඔයාගේ බිඳුවේ ජලය සමහරට අවසාන උෂ්ණත්වයට දක්වා රත් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාගේ හිමාලය පුතේ පිට කරන තාපය සමහර විට අයිස් කුට්ටිය බිඳුව දක්වා රත් කරගන්න ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. දන්නේ? සමහරට ඒ තාපය අයිස් කුට්ටිය බිඳුව දක්වා රත් කරලා අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දිය කරන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්. පැහැදිලිද? නැත්තම් ඒ තාපය අයිස් කුට්ටියේ සම්පූර්ණයෙන්ම දිය කරලා හැදෙන ජලය රත් කරන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්.
ඔය අතරේ මේක අයිස් බිඳුවට යාන්තම් රත් කර ගැනීම. හරි. කියනවා නම් ගොඩක් જાති කියන්න පුළුවන්. අයිස් කුට්ටිය බිඳුවට රත් කරලා බිඳුවේ අයිස් සම්පූර්ණ ජලයේ බවට බිඳුවේ ජලයේ බවට පත් වෙන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම මෙතන මෙවැනි අවස්ථාවකදී මේ ගැටලුව විසඳන්න පුතාලට ක්‍රමයක් කියන්නම්. මොකද එකපාර වඩ දැන් සමීකරණ ගොඩනගන්න බෑ කියලා මම මේ කියන්නේ. මොකද ඔබ පද්ධතිය නවතින තැන දන්නේ නැහැ. ප්‍රශ්නයක් මේ සීමාව තුලද නවතින්නේ නේ? ඔයාලට දැන් දන්නේ නැහැ. හරි. අයිස් බිඳුවට ඇවිල්ලාද මේක නවතින්නේ? බිඳුවේ අයිස් සම්පූර්ණයෙන් දිය වෙලාද නැත්නම් කොටසක් දිය වෙලාද මෙතන නවතින්නේ? හරි. එතකොට දැන් මේ වගේ ස්ටේජ් එකකට ආවොත් අපි අවසාන උෂ්ණත්වය දන්නවා බිඳුවයි කියලා. මොකද අවස්ථාව විපර්යාසනේ ඉන්නේ. නමුත් මේ රේන්ජ් එකේ උෂ්ණත්වය දන්නේ නැහැ. සමහරට බිඳුවේ ජලය නේද? සම්පූර්ණ ජලය බවට පත් වෙලා ඊට පස්සේ ජලයේ රත් වීමක් දක්වා යන්නත් පුළුවන්. කියන අවසාන උෂ්ණත්වය මේ වගේ තැනකට එන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ජලයේ විදිහට රත් වෙලා තියෙන්නත් පුළුවන්. දන්නේ නැහැ. හරි. කොහොම හරි මේ වගේ තැන්වලදී පුතාට කරන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි ඔයාගේ මෙන්න මෙතනට වෙනකන් මෙන්න මේ ලෙවල් එකට වෙනකන් කොයි හරි තැනක ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකෙන් පල්හැ තැනක පද්ධතිය නවතිනවා නම් අනිවාර්යෙන් පුතාගේ අපි මෙන්න මෙතනම කියලා කියමුකෝ. මෙතනට කියන එක තමයි ලේසිම. මෙන්න මේ වගේ තැනක මෙන්න මේ මට්ටමින් උඩ පැත්තේ වගේ පද්ධතිය නවතිනවා. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමට වඩා පල්ලෙහාට එන්නේ නැත්නම් ඔයාලට කියන්න පුළුවන් හිමාලය සම්පූර්ණයෙන්ම සෙන්ටිග්‍රේඩ් 100 හිමාලය එතන 100 හිමාලය තියෙනවා කියලා කියන්නේ නේ. 100 හිමාලය තියෙන්නේ. හරි. අපි දන්නේ 100 හිමාලය ඊගාට වෙන්න තියෙන්නේ යාට තාපෙ පිට කරද්දී 100 ජලයේ බවට පත් වෙන එක. 100 ජලයේ බවට පත් වුණාම එයාට ජලයේ විදිහට මේ වගේ ටීටක් දෙක තැනක නවතින්නත් පුළුවන්. සමහර විට ජලයේ විදිහට ඔයාගේ බිඳුව වෙනකම්ම සිසිල් වෙන්නත් පුළුවන්. මේ ප්‍රශ්නයක් දන්නේ වෙන්න පුළුවන් ඒවා මම මේ කියන්නේ. හිමාලය 100 ජලයේ බවට පත් වෙලා තියෙන්න පුළුවන්. 100 ජලය ඊට පස්සේ මොනවා හරි බිඳුවට වඩා වැඩි උෂ්ණත්වයක ජලයේ බවට පත් වෙලා නවතින්න පුළුවන්. يعني මේ ලෙවල් එකකින් නවතිනවා නම් මේ ලෙවල් එකට එනවා නම් ඔයාගේ ඒ හිමාලය බිඳුව දක්වා හිමාලයෙන් ලැබෙන ජලයේ බිඳුව දක්වා සිසිල් වෙන්න පුළුවන්. එතනින් පස්සේ නම් වෙන්න පුළුවන් chance එක ගොඩක් අඩුයි. ඒ හැදෙන ජලයත් ඝනීභවණය වෙන්නත් පටන් ගන්නවා කියලා හිතන්නත් පුළුවන්. ඒක බොහොම අඩු chance එකක් තියෙන. සාමාන්‍යයෙන් මේ වගේ තැනක නවතිනවා. හරි. එතකොට දැන් මේ ඔක්කොම වෙන්න පුළුවන් දේවල්නේ. මේ ඔක්කොම වෙන්න පුළුවන් දේවල්. එතකොට දැන් මේ වගේ ගැටලුවක් විසඳද්දී එහෙනම් පුතාට එකපාර මං කියන්නේ ඒකයි මෙයා නවතින පිහිටුම ගැන අදහසක් නැති නිසා මේක පුතාට ස්ටෙප් වශයෙන් තමයි කරන්න වෙන්නේ. මොනවද ස්ටෙප්? ඔයා මුලින්ම කරන්න ඕනා අන්න අර හිමාලය බිඳුවේ ජලය තෙක් සිසිල් වෙනවා කියලා හිතාගෙන එයා පිට කරන උපරිම තාපය මුලින්ම හොයනවා. පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් ඒ තාපයට එන උත්තරේ දිහා බලලා ඊට පස්සේ මුලින්ම බලනවා අයිස් ටික සම්පූර්ණයෙන් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. මේවා වෙන වෙනම හොයනවා. අයිස් ටික සම්පූර්ණයෙන්ම බිඳුව දක්වා රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. දැන් ඒ තාප ප්‍රමාණය කියන්නේ අයිස් කුට්ටිය සම්පූර්ණ රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණයට වඩා අර හිමාලය බිඳුවට සිසිල් වෙලා බිඳුව ජලයේ බවට පත් වෙලා ඒ පිට කරන තාපය මෙයා අයිස් කුට්ටිය රත් කරන අවශ්‍ය තාපයට වඩා වැඩි නම් අපිට කියන්න පුළුවන් අයිස් කුට්ටිය දිය වෙන්න පටන් ගන්නවා. හැබැයි බැරිලක්වත් ඒක අඩුයි නම් පුතේ අපිට කියන්නට වෙන්නේ අයිස් කුට්ටිය මග තැනක නවතිනවා.
හරි ඒ වගේ ටිකක් ඒක සංකීර්ණ තර්කයකට යනවා. හරි ඒක නිසා මේ ගැටලුව ඔයාට මම ටිකක් මේක වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් වැඩි නිසා චුට්ටක් මේක මට පැහැදිලි කරගන්න ඕන නිසා තමයි මම මෙහෙම පෙන්න ගත්තේ. මම මේක තර්කය ගන්නවා මෙච්චර ස්ටෙප් අපිට පෙන්වන්න අමාරු නිසා සෙන්ටිග්‍රේඩ් 0.5 අරගෙන මම මේක කරගෙන යන්නම්. මොකද අපි ඍණ 20 දැම්මොත් අපිට තව ස්ටෙප් ගණනාවක් ලියන්න වෙනවා. විය හැකි අවස්ථා වැඩි නිසා. ඒතර අපි 0.5 ජලය. ඒතර පුතාලා දැන් ගිහිල්ලා ගැටලුව වෙනස් කරගන්න මොකද්ද අර ඍණ 20යි කිව්ව අයිස් කුට්ටියේ උෂ්ණත්වය 0.5 බවට පත් කරන්න. එතකොට දැන් අපිට වෙන්න පුළුවන් අවස්ථාවන් ගන්න ඒකෙන් මම අඩු කරන්නයි අපේක්ෂා කරන්නේ. හරිද? ඒතර මෙතන දැන් 0 ජලය. හරි. එතකොට දැන් අපිට තියෙන්නේ මේ වගේ ස්ටෙප් කිහිපයක් විතරයි. එතකොට දැන් ඔයාලට හිමාලයේ මෙතනට වෙනකන් සිසිලුන හැකි. හිමාලයට සිසිල් වෙන්න වෙන තැනක් නැහැ. දැන් වෙන තැනක් ගැන හිතන්න දෙයක් නැහැ. මොකද බිඳුව තමයි යට ඉන්න පුළුවන් අවසානම තැන. අපි මුලින්ම පළවෙනි තේරුම් ගැනීම නිසා මේ විදිහට මුලින්ම පුහුණු වෙමු. අර වගේ ගැටලුවක් දුන්නත් ඊට පස්සේ ඔයාලට හදන්න පුළුවන් මේ අදහස ආවම. හරි. දැන් ඔයා මුලින්ම කරන්නේ පළවෙනි එක හිමාලය සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය බවට පත්වන විට පිට කරන උපරිම තාපය. අර පිට ගන්න පුළුවන් උපරිම තාපය. අපි Qmax කියලා ගමු. ඔය Qmax එක හොයාගන්න. එතකොට ඔයාගේ හිමාලය ජලය බවට පත් වෙද්දී ඔයාගේ තාපය දරුවනේ MSL නේද? මෙතන දෙන්න අවස්ථා විපර්යාසයක්. ඊට පස්සේ හිමාලය ස්කන්ධය මෙතින් ඉඳන් මෙතනට එද්දී MSCW 100 ඉඳන් බිඳුවට සිසිල් වෙන නිසා 100 ඍණ බිඳුව. ඔන්න ඔය අවස්ථා දෙකනේ වෙන්නේ. එහෙනම් ඔයාලට දෙක එකතු කරලා ලියුව හැකි. මම මෙතන ලියන්න අපේක්ෂා කරන්නේ. අපි ඒක මෙතන දාමු. අවස්ථා විපර්යාස ගැන හිතුවොත් මෙතනින් ලියාගමු Qmax සමාන එකක් හිමාලය වාගේ 100 ජලය බවට පත් වෙන එක අනිත් එක 100 ජලය බිඳුවටම සිසිල් වෙනවා කියලා හිතනවා. හරි 100 ඍණ බිඳුව. පැහැදිලිනේ? දැන් පුතා එකෙන් එක ලියාගෙන යනවා. මුලින්ම අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය කරන්න අවශ්‍ය තාපය. බිඳුවේ අයිස් සම්පූර්ණයෙන්ම දිය කිරීමට අවශ්‍ය තාපය. අපි ඒක Q1 කියලා ගත්තොත් ඔයාලට ඒක එන්නේ අයිස් වල ස්කන්ධය MI එයාගේ විලයනයේ ගුප්ත තාපය ML ඔච්චරයි. තමයි සම්පූර්ණයෙන්ම දිය කරන්න අවශ්‍ය තාපය. එතකොට දෙක අපිට කියන්න පුළුවන් බිඳුවේ අයිස් කුට්ටිය සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය බවට පත් කිරීමට අවශ්‍ය තාපය. දැන් බිඳුවේ ජලය බවට පත් කරන්නයි ප්ලෑන් එක. අවශ්‍ය තාපය. එතකොට අයිස් ටික දිය කරන්න ඕන. ඒක මම Q2 කියලා හිතන්නම්. දිය කරලා හැදිච්ච අයිස් ටික එතකොට අයිස් වල ස්කන්ධය මෙන්න ජලය විදිහට බවටපත් වෙන්නේ. එතකොට මේ MI කියන ස්කන්ධය ඔන්න බිඳුවේ ඉඳන් වගේ බිඳුවේ අයිස් අපි ගත්තේ සම්පූර්ණ දිය කරනවා කියන බිඳුවේ ජලයනේ. එතන මහා ගොන්තරකයක් නේ දාලා තින්නේ. මෙතන මට උඩ එකමයි මම ආයෙ ලියලා තින්නේ. හරි මට වැරදුනා. අපි මුලට ගිහින් බලමු. පුතාලා මෙතන ලිව්වේ බිඳුවේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය කරන අවස්ථාවෙන්. ඉතින් බිඳුවේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය කරාම හැදෙන්නේ බිඳුවේ ජලය. හරි. අපි ඊට පස්සේ ගන්නට ඕන වෙන්නේ බිඳුවේ අයිස් කුට්ටිය අපි හිතමුකෝ T2 උෂ්ණත්වයේ ජලය බවට පත් කිරීමට අවශ්‍ය තාපය. හරි. බිඳුවේ අයිස් කුට්ටිය T2 උෂ්ණත්වයේ ඇති ජලය බවට පත් කිරීමට අවශ්‍ය තාපය. එතන මෙන්න අයිස් ටික දිය කරා. දිය කරපු අයිස් වලින් හැදෙන ජලය බිඳුවේ ඉඳන් T2 දක්වා රත් වෙනවා. එතකොට T2 ඔය තමයි ඔයාලට නිකන් එක එක ස්ටෙප් වලට ඒ කියන්නේ මේ ස්ටෙප් එකටයි මෙන්න මේ ස්ටෙප් එකටයි වගේ තාපි දිනනවා. දැන් මෙතනදී ඔයා කරේ එකම ස්ටෙප් එකක් විදිහට. ඒ කියන්නේ ආය වෙන වෙනම ගත්තේ නෑ. මෙතනට අවස්ථාව ප්‍රමාණය ලියාගත්තා. හරි. දැන් ඔයා තර්ක කරනවා. නිගමන.
පළවෙනි එක තමයි ඔයාගේ Qmax පළවෙනි වෙන්න පුළුවන් දේ තමයි Qmax කියන එකට වඩා Q1 විශාල නම්. මෙහෙම වෙනවා නම්. ඒ කියන්නේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය කරන්න අවශ්‍ය තාපයට වඩා හරි මෙන්න මේ හිමාලය සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය බවට පත් වෙලා පිට කරන තාපය හරි අඩුයි. ඔහොම වෙනවා නම් ඒ කියන්නේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය නැහැ මදි. එහෙනම් මේ වෙලාවට වෙන්නේ පුතේ අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දිය වෙනවා. අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දිය වේ. මොකද සම්පූර්ණයෙන් දිය ගන්න බෑ. ඒතර පද්ධතිය අවසාන උෂ්ණත්වය දැන් අයිස් දිය වෙමින් ඉන්නේ. අයිස් දිය වෙන්නේ මොන උෂ්ණත්වයේද? සෙන්ටිග්‍රේඩ් බිඳුවේදී. එහෙනම් අපිට කියන්න පුළුවන් මේවා හින්න ලොකු තරකය පද්ධතියේ අවසාන උෂ්ණත්වය 0යි සෙන්ටිග්‍රේඩ්. හරි. එතකොට දැන් ඔබ ගාන හදන්නේ එහෙමයි. මොකද්ද කරන්නේ? සීයේ හිමාලයේ බිඳුවේ ජලය බවට පත් වෙදී. ඒ කියන්නේ අපි හිතන නිකන් හොයලා තියෙන්නේ මෙයාට පිට කරන්න පුළුවන් උපරිම තාපය. මොකද පුතේ බිඳුවට වඩා මේ පද්ධතිය සිසිල් වෙන්නට බෑ. මොකද අඩු උෂ්ණත්වයේ බිඳුව. එහෙනම් බිඳුව දක්වාම සිසිල් වුණොත් සීයේ හිමාලය දැන් සීයේ හිමාලය බිඳුවේ හිමාලය වෙන්නේ නැහැ. සීයේ හිමාලයේ බිඳුවේ ජලය බවට සීයේ හිමාලයේ සීයේ ජලය බවට පත් වෙලා සීයේ ජලය බිඳුවේ හිමාලය මේ පැටලුණා නෑ. හරි. ආයෙ මුලින්ම කියපළා. සීයේ හිමාලය සීයේ ජලය බවට පත් වෙනවා තාප පිට කරලා. සීයේ ජලය උපරිම සිසිල් වෙන්න පුළුවන් කොතනද? බිඳුව උෂ්ණත්වයට. එතකොට ඒ වෙලාවේදී දෙන්න පුළුවන් උපරිම තාපය තමයි Qmax කියලා හොයලා තියෙන්නේ. පිට ගන්න පුළුවන් උපරිම තාපය. එතකොට ඒ තාපය මදි අයිස් කුට්ටිය. මෙතන ලියලා තියෙන අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය කරන්න අවශ්‍ය තාපයනේ. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය කරන්න අවශ්‍ය තාපයට වඩා මේක චූටි. එහෙම වුණොත් ඔයාලට කියන්න වෙන්නේ අයිස් කුට්ටියෙන් කොටසක් විතරයි දියෙන්නේ. හරි. එතකොට අයිස් කුට්ටියෙන් කොටසක් හරි දිය වෙලා තියෙන නිසා එතකොට මේ පද්ධතිය අයිස් දිය වීමෙන් පවතින අවස්ථාවක තියෙන්නේ. ඒ කියන්නේ අවසාන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 0යි. හරි. ලොකු තර්ක. තේරෙන්නේ නැත්නම් hina වෙන්න. වාසනාව තමයි මට පේන්නේ. හරි. එතන hina වෙලා එහෙමම මැසේජ් එකක් දාන්න සර් කිව්ව කිසිම මගුලක් තේරුන්නේ නැහැ කියලා නේ. හරි. ඊට පස්සේ Qmax ආන් පුතේ Q1ට වඩා වැඩි. මෙහෙම වෙනවා නම් ඔහොම වෙනවා නම් අපිට කියන්න පුළුවන් අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ? දිය වෙනවා. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වෙනවා. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වෙනවා නම් ඒ කියන්නේ මේ තාපෙන් කොටසක් කරන්නේ සම්පූර්ණ දිය වෙන්නේ. තව තාපේ ඉතුරුයි. එතකොට ඒ ඉතුරු තාපය අරගෙන පද්ධතිය පුතේ රත් වෙනවා. එතනදී පොඩි සීන් එකක් වෙනවා. මොකද්ද සීන් එක? දැන් ඔයාගේ මේ පද්ධතිය දෙවෙනි ස්ටෙප් එකට ගිහින් තින්නේ. දැන් ඔයා හිතන්න මේ තමයි ඔයාගේ පළවෙනි සීන් එක. ඒ කියන්නේ ඔයාගේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම මෙතනට එන එක. කොහොම හිමාලය කෙලින්ම බිඳුවට આવොත් අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දියවීම හෝ කොටසක් දියවීම වෙන්න පුළුවන්. ඊට පස්සේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය වෙලා ජලය බවට පත් වෙලා රත් වෙන්න ගත්තොත් දැන් හිමාලයට බිඳුව දක්වා සිසිල් වෙන්න බෑ. දැන් හිමාලයේ ඉන්නකොට මෙන්න මේ දෙවෙනි ස්ටෙප් එකට එන්න ඕනේ. එතකොට එයාට දැන් පළවෙනි අවස්ථාව වගේ තාප දෙන්න බෑ. එතකොට ඒ වෙලාවට ඔයාට සමීකරණ ගොඩනගා ගන්න වෙන්නේ. දැන් මේ වෙලාවේ ඔයාලට කියන්න පුළුවන් අයිස් කුට්ටියේ සම්පූර්ණයෙන් දිය වෙලා හැදෙන ජලය යම් උෂ්ණත්වයකට නැත්නම් T2 උෂ්ණත්වය දක්වා රත් වෙනවා. හරි. එතකොට ඔයාට ඒ තාප ප්‍රමාණය අපි Q2 කියලා ලියලා තියෙන්නේ. මෙන්න මේ Q2ට හරි Qmax නෙමෙයි සමාන වෙන්නේ. Qmax නෙමෙයි සමාන වෙන්නේ. හේතුවයි පද්ධතිය නවතින්නේ දැන් මේ වගේ තැනක. එතකොට හිමාලයේ පිට කරපු තාපේ බිඳුවට සිසිල් වෙලා පිට කරන තාපෙනේ Qmax කියන්නේ. ඒතකොට දැන් ඔයගේ ඇත්තටම හිමාලයේ පිට කරන තාපේ වෙන්නේ ඊට වඩා අඩු තැනක්. තේරෙනව නේද? හරි. ඒකින්ද අපිට ඒ වෙලාවට වෙනම ආය සමීකරණ ලියන්න වෙනවා. මේ ඔක්කොම අපි ලියලා පෙන්නනවා. කලබල වෙන්න ඕනේ නැහැ. හරි එහෙනම් පුතාලා මේ අදහස තාමත් තේරෙන්නේ නැහැ වගේ නා. සමහර විට මම දන්නවා ඒක එකපාර ගන්න බෑ. හරි. පුතාලා අපි මේක ස්ටෙප් වශයෙන් පෙන්න ගමුකෝ. එතකොට ඔයාලට තේරෙයි. හරි. වගන්ති ෆෝම් එකෙන් අපි පිළිවෙලට දාගමු. හරි. එතකොට මම තවත් අර කර කියන්නම්.
හරි මුලින්ම පුතාලා කරන්නේ මේකේ මේ රූපයන් දලා තියාගන්න. අඳින්න රූපේ සම්පූර්ණ ඇඳ ගන්න. හරි ඒකට මම ඊට අවස්ථාව දෙන්නේ නැහැ පුතාලා වීඩියෝ එක නවත්තලා ඇඳ ගන්න. ඇඳගෙන ඉවරනට පස්සේ රූපෙට දකුණු පැත්තෙන් ලියමු. රූපෙට දකුණු පැත්තෙන් ලියමු. මෙහිදී හුමාල ස්කන්ධය අනුව පද්ධතියට ලැබෙන තාපය තාප ප්‍රමාණය කියලා ගන්න. පද්ධතියට ලැබෙන තාප ප්‍රමාණය තීරණය වන අතර එවිට පහත අවස්ථාවන් සිදු විය හැක. පහත අවස්ථාවන් වලින් එකක් සිදු විය හැක. එහෙම ගන්න. පහත අවස්ථාවන් වලින් එකක් සිදු විය හැක. ගන්න අංක 1. අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දියවීම. අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දියවීම. ඒ කියන්නේ මෙතනට යන්නේ නැතුව මග තැනක ඉන්නවා. හරි? අපි ඒකත් ඔන්නම් ගමු. පළවෙනි ස්ටෙප් එකේ ඉන්නවා. අතරමැද තැනක ඉන්නවා. තමයි 1. හරි. අංක 2 ලියන්න. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දියවීම. මේක හරියම කලාතුරකින් වෙන්නේ. කියන්නේ හරියටම මෙතනට ඇවිල්ලා නවතිනවා. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දියවීම. බොහොම කලාතුරකින් වෙන්නේ. හරි. එතකොට මේ අවස්ථාව මට දැන් 3 කියලා වෙනස් කරන්න වෙනවා. මෙතන 1 හෝ 2 මේ දෙකම එකම කතාව මෙතන තියෙනවා. හරි. තාජුටින් තේරෙයි ගන්න. 3 ලියන්න. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වී ලැබෙන ජලය T2 අවසාන උෂ්ණත්වයේ තෙක් රත් වීම. හරි. ඒ කියන්නේ වාගේ ලැබුණු ජලය අයිස් දිය වෙලා එයා රත් වෙනවා මෙන්න මේ 3 වෙනි ස්ටෙප් එක දක්වා. පැහැදිලිද? එකේ නවතින්න පුළුවන් අයිස් කුට්ටියෙන් කොටසක් දිය වෙලා අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වෙලා නවතින්න පුළුවන්. මේක හරිම රෙයා කේස් එකක්. කලාතුරකින් වෙන්නේ. 3 වෙනි අවස්ථාව රත් දිය වෙච්ච අයිස් කුට්ටිය යම් උෂ්ණත්වයකට රත් වෙන්න පුළුවන්. දැන් ඒතර වාගේ මෙන්න මේ 1 2 කියන අවස්ථා දෙකේම පද්ධතියේ අවසාන උෂ්ණත්වයේ දරුව තියෙන්නේ බිඳුවේ. අයිස් සම්පූර්ණයෙන් දිය වුණත් කොටසක් දිය වුණත් අයිස් දිය වීමෙන් පවතින අවස්ථාව විපර්යාසයක් වෙමින් ඉන්නේ මෙයා බිඳුවේ පවතින්නේ. ඒ නිසා හුමාලයේ අනිවාර්යයෙන්ම බිඳුව දක්වා තමයි සිසිල් වෙන්නේ. ඊට වඩා හුමාලයට වෙන තැනකට යන්න බෑ. හරි? එයා බිඳුව දක්වා සිසිල්ලා උපරිම තාපය දෙනවා. හරි? ඒකයි මම මේක කිව්වේ මේක 1 හා 2 අවස්ථාවකට තමයි මේක මෙන්න මේ තාප පිට කිරීම වෙන්නේ. රත් වෙච්ච වස්තුව. එතකොට එක ස්ටෙප් එකයි දෙක ස්ටෙප් එකයි දෙකම එකයි එන්නේ. මොකද මෙතනට අයිස් කොටසක් දී වුණා කියලා මෙයාට තාම ඉන්නේ බිඳු උෂ්ණත්ව නිසා එයාට තව පල්ලෙහාට ඇවිල්ලා තාපෙ දෙන්න බෑ. ඊට පස්සේ මේ වගේ තැනකට ආවොත් අයිස් බිඳුවරම දැන් බිඳු අයිස් බිඳු ජලය බවටපත් වෙලා T2 රත් වෙන නිසා ඔයගේ පද්ධතියේ හුමාලෙන් ලැබෙන ජලය T2 නවතින්න ඕන. එයාට බිඳු දක්වා දැන් සිසිලෙන්න බෑ. කියන්නේ මේ තමයි උපරිම තාප ප්‍රමාණය කියලා අපි කියන්නේ ඒකයි. හරි. එහෙනම් දැන් අපි යටින් ලියාගමු. මෙහිදී පළමුව සෙන්ටිග්‍රේඩ් 100 හුමාලය සෙන්ටිග්‍රේඩ් 0 ජලය දක්වා අවස්ථා විපර්යාසයට ලක්වන්නේයයි සලකා පිට කරන උපරිම තාපය සොයා ගන්න. හරි. ලියා ගන්න පුතාලා වගන්තියක් විදිහට සෙන්ටිග්‍රේඩ් 100 හුමාලය සෙන්ටිග්‍රේඩ් 0 ජලය බවට පත්වීමේදී පිටවන උපරිම තාපය. හරි.
ලස්සනට ලියගන්න. සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය බවට පත් වෙනවා. කොහොමද සෙන්ටිග්‍රේඩ් 100 හුමාලය? සෙන්ටිග්‍රේඩ් 100 හුමාලය සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය බවට පත්වීමේදී පිට කරන උපරිම තාපය. මේක උපරිම එකක්. හරි Qmax ලියන්න හුමාලය ටික ජලය බවට පත් වෙනවා. එතකොට පිට වෙන ගුප්ත තාපය ml එක එනවා. හුමාල ස්කන්ධ ms ඉඳන් msl කියලා ගන්නේ. ඊට පස්සේ ජලයේ විදියට සිසිල් වෙනවා ms. ජලයේ විශිෂ්ටතාව පදාර්ථව Cw කියලා ගමු. උෂ්ණත්ව වෙනස ඔයගෙන්නේ C ඍණ බිඳුව. හරි. මට එතන පොඩ්ඩක් ඉඳ මදි වෙනවා. මම පොඩ්ඩක් යටින් මෙතන ගන්නවා. Qmax සමානයි msl ධන ms Cw C ඍණ බිඳුව. මම කැල්කුලේට් කරගන්නවා. ඕක. හරි. දැන් ලියමු. මෙහිදී අයිස් කුට්ටිය එක් අවස්ථාවන්හිදී ලබා ගන්න තාප ප්‍රමාණය වෙන වෙනම ගණනය කරමු. හරි. දැන් පුතාලා ගන්න ඒ අර්ථය එක සෙන්ටිග්‍රේඩ් බිඳුවේ අයිස් සම්පූර්ණයෙන් දිය වන විට ලබා ගන්නා තාපය Q1 සමානයි අයිස් ස්කන්ධ mi විශ්වයේ ගුප්ත තාපය ml. හරි. ඊට පස්සේ දෙක ගන්න සෙන්ටිග්‍රේඩ් බිඳුවේ අයිස් සම්පූර්ණයෙන් දිය වී θ2 උෂ්ණත්වයේ ඇති ජලය තෙක් රත්වන විට ලබා ගන්නා තාපය. Q2 සමානයි. එතකොට ඔයාලට ලියන්න වෙනවා අයිස් ටික සම්පූර්ණයෙන් දිය කරන්න අවශ්‍ය එකතු කිරීම. දිය කරපු අයිස් ඔයාගේ රත් වෙනවා mi Cw වගේ උෂ්ණත්ව වෙනස θ2 ඍණ බිඳුව. හරි. mi L mi Cw θ2 ඍණ බිඳුව. හරි. එපා. හරි. ලියන්න ඉහත අගයන් ගණනය කරන අතරතුරදී පහත පරීක්ෂාවන් වලින් පද්ධතිය එළඹෙන අවස්ථාව නිගමනය කළ හැක. හරි. ගණ්ඩ නිගමන අංක 1. හරි. දැන් එතකොට ඔයාලට මෙන්න මේ Qmax කියන එක Q1 කියන එක Q2 කියන එක ඔළුවේ තියෙන්න ඕන. හරි. එතකොට Qmax කියන්නේ අයිස් කුට්ටිය බිඳුවට සිසිල් වෙලා බිඳුවටම ඒ කියන්නේ හුමාලය බිඳුවේ ජලය දක්වා පත් වෙද්දී පිට වෙන තාපය හොඳට ඔළුවේ තියන් ඉන්න. Q1 කියන්නේ අයිස් ටික දිය කරන්න විතරක් අවශ්‍ය තාපය. Q2 කියන්නේ දිය වෙච්ච අයිස් වලින් ලැබෙන ජලය T2 රත් වෙන අවශ්‍ය තාපය. හරි. නවකත් ඔළුවේ තියානම
අපි යන්නේ. හරි. එතකොට දැන් වෙන්න පුළුවන් සිද්ධි ටික දැන් තමයි විස්තර කරන්න යන්නේ. ඔය ටික හොඳට ඔළුවේ තියන් ඉන්න. දැන් ඔයා උතන ගණනය කරලා ගද්දි පුතාට උතන සංඛ්‍යාත්මක අගයන්නේ පුතේ ඉන්නේ. හරි. ඔයාට පළවෙනි එක අහු වෙනවා. මෙන්න මෙහෙම. පළවෙනි නිගමනය ඔයාට කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම වුණොත්. වගේ Q max කියන එකට වඩා Q1 විශාල වුවහොත්. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. එකයිනේ වෙන්න පුළුවන්. වුවහොත්. ඒකේ තේරුම වෙන්නේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය කිරීමට අවශ්‍ය තාපය නොමැති බවයි. හරි. අයිස් කුට්ටිය සම්පූර්ණ දිය ගන්න බෑ. වට හම්බෙන්නේ ඊට වඩා අඩු තාපයක්. හරි. එහෙම වුණොත් ඔයාගේ දිය වෙන්නේ අයිස් කුට්ටියෙන් කොටසක් පමණයි. එතකොට අයිස් කුට්ටියෙන් කොටසක් දිය වුණොත් ඔයාගේ දැන් ලියන්න වෙන සමීකරණය වෙන්නේ පුතේ ඔයාගේ පිට කරන තාපය MSL ධන MSCW මොකද මේකේ පද්ධතිය අවසන් උෂ්ණත්වය බිඳුවක් නිසා උතනට මෙයා උමාල එනවා. මේ තමයි පිට වෙච්ච තාපය. ඔය තාපය සමාන වෙන්නේ එතකොට ඔයාගේ දිය වෙන අයිස් ස්කන්ධය සිම්පල් M නම්. ඒතර ඔය M කියන එක හොඳට මතක තියාගන්න M යිට වඩා චූටි. කොටසයිනේ දිය වෙන්නේ. හරි. එහෙනම් M වතාවක් L. ඔකනදී ඔබට මේ ඔක්කොම ගැටලුවේ දීලා තියෙන ඒවා. ගුප්ත තාපේ දාන්න එකක් ඔබ. මේක කොහොමද දන්නවනේ හුමාල ස්කන්ධේ. මෙයා 4200යි. එතකොට මේක දාන්න එකක් දත්තමක් විතර වෙනවා. ඔයාලට මේක හොයාගන්න පුළුවන්. පද්ධතිය එතනින් වාට M හොයාගන්න පුළුවන්. ඊට කලින් ඔබ පද්ධතිය අවසාන උෂ්ණත්වය 0යි කියලා තීරණය කරනවා. ඔන්න පළවෙනි නිගමනය. හරි. ලියන්න දාලා එක Qmax ට වඩා Q1 විශාල වුවහොත් ලියන්න. ඒකටම ලියන්න යමු. අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දියවි පද්ධතිය අයිස් කුට්ටියෙන් කොටසක් පමණක් දියවි පද්ධතිය අවසාන අවස්ථාවට එළඹේ. හරි. දැන් ලියන්න පළවෙනි පොයින්ට් එක. මෙවිට අයිස් දියවෙමින් පවතින බැවින් පද්ධතිය අවසාන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් බිඳුවක් වේ. හරි. දෙවෙනි පොයින්ට් එක ලියන්න. මෙවැනි අවස්ථාවක දිය වූ අයිස් ස්කන්ධය සිම්පල් M වේ නම්. මෙවැනි අවස්ථාවක දිය වූ අයිස් ස්කන්ධය සිම්පල් M. වරන් ඇතුළේ ලියන්න M ට වඩා MI විශාලයි. දිය වූ අයිස් ස්කන්ධය සිම්පල් M වේ නම්. හරි. මෙන්න මේ සමීකරණ ලියාගන්න. ඉතින් පුතාලට දන්න පද විදිහට මේ ඔක්කොටම හරි දාලා අහන එකට ප්‍රශ්නාර්ථයක් තියෙමු. මොකද ඒක අනිවාර්යෙන් ඔයාගේ අවසන් උෂ්ණත්වය වගේම මේ වගේ තැනක මේ එම්ම අහනවා. හොයන්න වෙනවා ඔයාලට සමීකරණයක් ගොඩනගන්න. පැහැදිලි. ගන්න අංක 2. අංක 2. හරි. ඔයාගේ Q max සමානයි Q1 වුවහොත් මේක බොහොම කලාතුරකින් වෙන්නේ. මේ දෙක මැච් සමානනවා කියන්නේ හින්න කලාතුරකින් වෙන්න පුළුවන් අවස්ථාවක්. ගානක දත්ත දෙද්දිත් අනිත් පැත්තට සමාන වෙන විදිහට ගන්න එක තමයි දෙන්න වෙන්නේ. හරි. ගැටලුවකින් දෙන්න පුළුවන්. වුවහොත් හරි ලියන්න. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දියවීම පමණක් සිදුවේ. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දියවීම පමණක් සිදුවේ. ඒ කියන්නේ වගේ Q1 කියන අයිස් ටික සම්පූර්ණ දිය කරන අවස්ථා ප්‍රමාණය මෙයා සිසිල් වෙලා බිඳුර සිසිලා දෙන්න පුළුවන්. උපරිම තාප ප්‍රමාණ දෙක සමාන වුණොත් අයිස් කුට්ටිය සම්පූර්ණ දියවීම පමණක් සිදුවේ. එතකොට තාමත් ඔයාගේ ඉන්නේ බිඳුවේ ජලයේ පද්ධතිය ඉතුරුලා තියෙන තුරු බිඳුවේ ජලයේ. හරි. ලියන්න මෙතන. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය වූ විට පද්ධතියේ සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය පමණක් පවතී. අවසාන පද්ධතියේ සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය පමණක් පවතී. එම නිසා අවසාන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් බිඳුව වේ. දැන් කලින් අවස්ථාවේ බිඳුවේ ජලය වගේම අයිසුත් ඉතුරුලා තියෙනවා. මොකද අයිස් කොටසන් දියුනේ. දැන් මෙතන සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය පමණයි පවතින්නේ. එතකොට මෙතන පවතින සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය සෙන්ටිග්‍රේඩ් බිඳුවේ
ජල ස්කන්ධය නැත්නම් මුළු ජල ස්කන්ධය වෙන්නේ කවුද? අයිස් ස්කන්ධයයි අතනින් හිමාලයෙන් හැදෙන බිඳුවයි ජලයයි. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව තමයි පද්ධතියේ තියෙන බිඳුවේ ජලයේ ප්‍රමාණය වෙන්නේ. ඒ කියන්නේ වාගේ හිමාලයත් බිඳුවේ ජලයේ බවට පත් වෙලා අයිස් ටිකත් බිඳුවේ ජලයේ බවට පත් වෙලා නවතිනවා. හරි? එහෙනම් පුතාලා මේ ටික ලියාගත්තා. Qmax සමානයි Q1 වුවහොත් අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දියවීම පමණක් සිදු වේ. හරි. පළවෙනි පොයින්ට් එක මෙහිදී සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය පමණක් අවසාන පද්ධතිය තුල පවතී. හරි. එතකොට පද්ධතිය තුල පවතින තව පොයින්ට් එකක් දෙලියනවා නම් පද්ධතිය තුල පවතින සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය මුළු ස්කන්ධය. හරි. සමානයි වට මේ දෙක එකතුව කියලා තමයි ගන්න වෙන්නේ. අයිස් ටික හැදිච්ච ජලයයි හිමාලයෙන් හැදිච්ච ජලයයි. මේ දෙක එකතුව තමයි වට ජලය දෙක දකින්න පුළුවන් වෙන්නේ. තේරුම් ගත්තද ඒක? හරි. දැන් පුතාලා ගන්න තුන්වෙනි අවස්ථාව. හරි. එතකොට තුන්වෙනි අවස්ථාවේදී ඉඩ ප්‍රශ්නයක් නිසා අවස්ථා දෙක මකලා ගන්නම්. ඔයාගේ වෙන්න පුළුවන් වෙන්නේ Qmax කියන එක Q ඔයාගේ එකට වඩා විශාල වුවහොත් Qmaxට වඩා මෙයා විශාල වෙනවා. හරි. එතකොට ඔතනදී තමයි අපිට ආය ලස්සන කතාවක් එන්නේ. එතකොට වාගේ Qmax කියන්නේ සෙන්ටිග්‍රේඩ් බිඳුවට මෙයා සිසිල් වෙලා අපිට කරන තාපය. ඒක ඔයාගේ Q1 කියන්නේ අයිස් ටික. හරි. අපි එතනදී ඒක හරියන්නේ නැහැ. මේක මෙහෙමයි ගන්නවා. දැන් ඔයාගේ මේ වෙද්දී Q1 කියලා තියෙන්නේ අයිස් කුට්ටිය දිය කරන්න අවශ්‍යතාව ප්‍රමාණය. හරි. එතකොට ඔයාගේ අර කලින් දෙවෙනි අවස්ථාවේ මම පුතාලා ලිව්වේ Qmax කියන එක සමානයි Q1. ඕන ලිව්වේ. එතකොට මේ දෙවෙනි අවස්ථාව පළවෙනි අවස්ථාව ලිව්වේ Qmax ලොකුයි Q1. හරි. මෙතෙන්දී අයිස් කුට්ටිය කොටසයි දිය වුණා. මෙතන අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය වුණා. දැන් තුන්වෙනි අවස්ථාව වෙන්නේ Q1ට වඩා Qmax වැඩි. Q1ට වඩා වැඩි. අපිට එතනත් ඕන කියන්න පුළුවන්. නමුත් ඔයාගේ Q හරි. අපි ඔය ගානේ කොහොමද ලියමු? ඒ ඇති. අපි මෙතන Qmaxට වඩා Q1 ලොකුයි. අපි මෙතනදී Qmax කුඩායි. sorry මෙතන මේ පැත්තෙන් ලිව්වේනේ. හරි. තව ටිකෙන් පැටලෙනවා. පිටට එන්න. Qmax හරි. දැන් මුලින් ඉඳන් ගන්න. ආයේ එක ගත්තේ ඔයාලා Qmaxට වඩා Q1 ලොකුයි. 2 Qmax Q1ට සමානයි. 3 Qmaxට වඩා නැත්නම් Qmax විශාලයි Q1ට වඩා. Q1ට වඩා Qmax විශාලයි. ඒ කියන්නේ වාගේ පිට කරන තාපයේ අයිස් කුට්ටිය සම්පූර්ණයෙන්ම දිය කරන්න අවශ්‍ය තාප ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනවා. හරි. එතකොට ඒකේ තේරුම වෙන්නේ අයිස් කුට්ටියෙන් සම්පූර්ණයෙන්ම දිය වෙලා හැදෙන ජලය ටිකක් රත් වෙනවා. ජලය ටිකක් රත් වෙනවා. හරි. එතකොට මෙතනදී ඔයාලට පොඩි අපි පැහැදිලි කිරීමක් එක්ක දාගන්න ඕන වෙන්න පුළුවන් සිද්ධිය. පුතාලා ලියාගන්න තුන්වෙනි අවස්ථාව Qmax විශාලයි Q1 වුවහොත්. හරි. ලියන්න වල මෙහෙම මෙවිට අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් දිය වී ලැබෙන සෙන්ටිග්‍රේඩ් බිඳුවේ ජලය T2 ජලය තෙක්
ටීට දෙක් ජලය තෙක් රත්වීම සිදුවේ. රත්වීම සිදුවේ. හරි. එතකොට මේ වගේ වෙලාවකදී පුතේ දැන් Qmax කියන එක නෙමෙයි පිට කරපු තාපේ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාගේ සිස්ටම් එක මෙතනට ඇවිත් තියෙන තුන්වෙනි තැනට ඇවිත් තියෙන. එතකොට මේ වෙලාවට ඔයාට ලියන්න වෙන්නේ මෙහිදී අපි ලියමු හිමාලයේ පිට කළ තාපය සමානයි අයිස් ධන අර දැන් කැලරිමීටරය ගැනත් හිතන්න. මම ඒකයි මේ පොඩ්ඩක් මතක් කරේ කලින් අපි ඒක ලිව්වේ නෑ වෙන්නද. කැලරිමීටරය ලබාගත් තාපය. අපි ඒක හදාගමු මේක මුලින්ම පෙන්නගෙන. හරි. දැන් ඔයාගේ හිමාලයේ පිට කරපු තාපය වෙන්නේ ඔයාගේ CA හිමාලය දැන් මුලින්ම CA ජලය බවට පත් වෙනවා. සිම්පල් නේ. CA ජලය. CA ජලය බවට පත් වෙලා දැන් CA ජලය T2 ජලයෙන් නවතිනවා. උතන නවතිනවා. අයිස් ටික ගත්තාම බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙලා මේ වාට ලියන හුරුයි. බිඳුවේ ජලය ওই වෙලාවේදී සෙන්ටිග්‍රේඩ් T2 ජලය බවට රත් වෙනවා. එතකොට මෙතනදී දැන් ඔයාට අලුතෙන්ම ලියන්න වෙනවා හිමාලය පිට කරපු තාපය ජලය බවට පත් වෙද්දී MSL. ඊට පස්සේ ජලය හොඳට තේරුම් අරන් ගන්න T2 සිසිල් වෙන්නේ දැන්. එතකොට මේක MSCW මේ MS කියන හිමාලයෙන් ඇති ජලය වතාවක් 100 ඍණ T2. ඔය තමයි ඔයගේ තාප ප්‍රමාණය වෙන්නේ. පිට වෙන තාප ප්‍රමාණය වෙන්නේ. මොකද මෙතනින් දැන් නැවතිලා තියෙන්නේ. අයිස් ලබා ගන්න තාප ප්‍රමාණය සම්පූර්ණ අයිස් කුට්ටිය දිය වෙන නිසා MIL. ඒ අයිස් වලින් ලැබෙච්ච ජලය MICW T2 විදියට එන්නේ T2 0. හැබැයි විතරක් නෙමෙයි මේ වෙලාවේ මම කැරලිමීටරයට තාප ධාරිතාවක් දාපු නිසා දැන් කැරලිමීටර රත් වෙනවා. දැන් කලින් අවස්ථාවලදී අවසාන උෂ්ණත්වය බිඳුවේ තිබ්බ නිසා කැරලිමීටර රත් වීමක් නැහැ නේ. එතකොට මෙතනදී කැරලිමීටරය මත තියාගන්න එයාගේ ඝන තාප ප්‍රමාණය C වතාවක් T2 කියලා ලියන්නත් ඕන. එතකොට ඔයාගේ මෙන්න මේ කතාව ලියලා අපි Q2 කියලා වෙනම තාප ප්‍රමාණයක් වලට කලින් හැදුවා. හරි එන්න එතනදී අපි ඒක සටහන් කරගෙන නැති තත්වයක් තිබ්බා මට මතක හැටියට. පුතාලා මතක ඇති Q2 කියලා මම තාපයක් හැදුවා. මෙන්න මේ පද්ධතිය මෙතනට රත් වෙද්දී ආන්ගේ තාප ප්‍රමාණය තමයි මේ ලියලා තියෙන්නේ මම. හරි එතනදී පුතා මෙන්න මේ කැරලිමිටි ලබාගත් තාපය ලියලා නැහැ. එහෙනම් පුතාලා දැන් ගිහිල්ලා එතන අර Q2 කියලා ලියු තාපෙ තැනට එකතු කරගන්න අයිස් ටික මෙතනට රත් වෙන ගමන්ම කැරලිමීටරේ රත් වෙනවා. මම චුට්ටක් මේ හිරලා මතක් කර හිටියේ ඒකයි මේ පදේ ලිව්වේ නෑ මට මතක හැටියට. හරි එහෙනම් පුතාලා මේක එතනට එකතු කරගන්න ඒක ලියලා නම් ගැටලුවක් නෑ. මට මතක හැටියට ලිව්වේ නෑ. හරි. එතකොට දැන් පුතාලට මේ ප්‍රකාශනේ ඇතුලේ දැන් බලන්න මේ ඔක්කොම දාන්න පද. මේ ගානේ බලන්න මම දත් විතර මේ ඔක්කොම දුන්නා. T2 විතරයි දන්නේ නැත්තේ. ඔක්කොම ගානේ දත් විතර දීලා තියෙන්නේ. හරි. එතකොට T2 දන්නෙත් නෑ. ලොකු සුළු කිරීමක් තියෙරි. නමුත් ඔයාට T2 හොයන්න පුළුවන්. පැහැදිලිතාව. හරි. එතකොට මේ තමයි ඔයාගේ මේ වගේ අවස්ථා විපර්යාසයකට ලක් වෙන වෙලාවකදී පද්ධතිය අවසන් උෂ්ණත්වය දන්නේ නැතිනම් මට පේනවා ඒතර එතන එන අභියෝගයක් තියෙනවා. පුතාට ස්ටෙප් වලට කඩාගෙන මේ ගැටලු හොයන තාක්. ඉතින් මේක ආවොත් විභාගයට ෆුල් රචනා ප්‍රශ්නයක් විදිහට තමයි එන්නේ බොහෝ MCQ බොහෝ කලාතුරකින් එන්නේ. MCQ ආවොත් ඔයාලට ඉතින් මේක නිකන් හිතින් මනෝමය සුළු කිරීම වලට තමයි දෙන්නේ මේවා. නිකන් මනෝමයෙන් මේ දෙක ගුණ කරලා වාට ඉලක්කම් ගන්න පුළුවන් විදිහට දෙනවා. මම එහෙම ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා MCQ වල කරලා බලන්න පුළුවන්. හරි එහෙනම් පුතාලගේ මෙතනින් තාපමිති හා අවස්ථා විපර්යාසයට අදාළව සියලුම ගැටලු ආකාර ටික මම අවසන් කරනවා. එතකොට ඔතනින් පස්සේ ඔබට නිබන්ධනයේ සම්පූර්ණම විභාග ඉලක්ක මම දීලා තියෙන ගැටලු ආකාර ටික ඊට පස්සේ බ්‍රේන් බිල්ඩ් අප් ඔක්කොම කරන්න පුළුවන්. ඒ වගේ විවරණ අපි ජනවාරි මාසේ වීඩියෝස් එක දිගටම වට ලබා දෙනවා. එතකොට එතෙක් පුතාලට පුළුවන් මේකත් එක්ක try කරන්න. මොකද මේකට වාට ඉලක්කම් දෙන එක විතරයි තියෙන්නේ. වාට තියෙන SI එකකට ආදේශ කරගෙන සුළු කරන්න. ඒතකොට සුළු කිරීම සහ SI එකට ආදේශ කරන එක ඇත්තටම මම ඔබට දැන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. හරි. නමුත් මම ඒවා කරලා පෙන්නනවා ඔබට කරන හැටි වගේ වැඩි තැන් අඳුර ගන්න. නමුත් ඔබ හැකිතාක් උත්සාහ කරන්න. ගොඩාක් මේක පැහැදිලිව SI එකකින් ආදේශ කරලා කල්පනාකාරීව සුළු කරගන්න. ඒතකොට මේකේ කරන්න දෙයක් නැහැ. හරි නේද? එහෙනම් මේ ක්‍රමයට මම හිතන්නේ කවුරුත්ම ඔබට මුළු සංකීර්ණ ගානක් වෙනකම්ම විවරණයක් දීලා ඇති කියලා සරලව ඔබට දැන් මේකේ තියෙන වටිනාකම තමයි
ඔබට ඊටාම සාරාංශගත විවරණයක් තියෙන ඕනම ගැටලුවක් හිතන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේක පාවිච්චි කරලා ඊගාව තියෙන වටිනාකම තමයි ඔබ තනියම ගණන් උත්සාහ කරන්න බලනවා. ඔබ තනියම ගණන් උත්සාහ කරන්න ඔබ නේද ගැටලුවකට තියෙන බය, ඒ කියන්නේ තනියම ගැටලුවක් විසඳන්න පටන් ගැනීමේ තියෙන බය නැතුව යනවා. සහ දෙක ඊට පස්සේ මම මේ ගැටලුවට උත්තර දෙද්දී ඔබ තනියම මේක හදලා පුතා උත්තරේ අරන්නම් ඉන්නේ. ඒක නිවැරදි උත්තරයක් වුණාම ඔබට ඒකේ පොඩි අපි කියන්නේ ත්‍රිල් එකකුත් තියෙනවා, පොඩි සතුටකුත් තියෙනවා. එතන ඔබ තනියම නිකන් අර ගණන් විසඳන්න පුහුණු වෙන්න කැමැත්තක් දක්වනවා. දැන් මේක පන්තියේ අර වැඩ කරන ළමයා පටන් ගත්ත දා ඉඳන් මේක තමයි කරේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මම ගාන හදන්න කලින් හැදුවා. පන්තියේ අපේ සෙට් එකක් ඉන්නවනේ, ඒ සෙට් එක කලින්ම හදාගෙන යනවා. ඒතර දැන් මම මේ කියන කතාව ගැලපෙන්නේ ඒගොල්ලන්ට නෙමෙයි. අර සෙට් එකක් ඉන්නවා මම පන්තියේ ගාන හදනකම්ම බලාගෙන ඉන්න කට්ටිය. දැන් ඒගොල්ලෝ සමහරට ප්‍රශ්න තියෙන්නේ මේ වීඩියෝ එක නේද බලන්නේ මේකේ විවරණ ටිකක් දැම්මට පස්සේ. ඒ කියන්නේ යා වැඩ ඔක්කොම තාමත් පරක්කු කරගෙන යන්නේ. ඒතර ඒ දරුවන්ට තියෙනවා වගකීමක්. ඊටාම වේගෙන් මේකත් එක්ක එදිලා මොකද මේක කරගන්න වෙලාවක් යන්නේ නැහැ. වීඩියෝ එක බලන්න නෝට් එක ලියා ගන්න. හරි එතනින් පස්සේ තනියම උත්සාහ කිරීම කරලා විවරණය දුන්නාට පස්සේ කරගෙන යමු. හරි නේද පුතේ? නම් පැහැදිලි අපි ඔන්න ඔය වැඩ ටික කරන්න ආරාධනා කරමින් ඊගා වීඩියෝ එකට යමු.